හොඳයි. එහෙනම් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අපි බහුමාධ්‍ය භාවිතා කරලා වෙබ් අඩවියක් සංවර්ධනය කරන පාඩමේ දෙවෙනි කොටස තමයි ලෑස්ති වෙලා තියෙන්නේ කතා කරන්න. මම රෙකෝඩින් දැම්මා. අපි බලමු මේ කලින් දවසේ කතා කරපු ටිකත් එක්කලා දැන් වෙබ් අඩවියක් හදන්න නම් මොනවද කරන්න ඕනේ? මොකද්ද අපි අතින් සිද්ධ වෙන්න ඕනේ කියන process එක තමයි අපි මේ කතා කර ඉන්නේ. ඒකට අදාළ සටහනක් ඔයාලට ලැබෙන්න සලස්වන්නම් මම මේකේ. එතකොට මම දැන් පුතේ මේ මගහැරණේවා ටික ඔක්කොම එක එක්කෙනාට දෙන්නම් කොහොම ඔයාලට ගන්න පුළුවන් පිළිවෙල මගහැරෙන නිසා සහ ගැටලු ගොඩක් තියෙනවා. දැන් අපි අතර තියෙන අන්තර් සම්බන්ධතාවය ඔයාලා මොනවද මතක නැහැ සමහර වෙලාවට නේද? ඒක නිසා මම වෙනම මේ පර්සනල් දැන් අපි නැනසලෙත් LMS එකක් තියෙනවා. එහෙම වුණොත් මම ඔයාලගේ ඩොකියුමන්ට් එක නැනසල LMS එකට දාන්නම්. අනිත් ඒවා මගේ මම හදාපු LMS එකක් තියෙනවා. මම ඔයාලව කලින් පාරක් පුතේ ට්‍රයල් එකකට රෙජිස්ටර් කරා වෙබ්සයිට් එකක් හදපු එකකට. මතක ඇති සමහර විට මේ CILPA සිල්ප කියලා එකක් .sips හරි මොකක් හරි තියෙන නමකින් තිබ්බේ. දොර silpa.online කියලා එකක් තිබ්බ. දැන් අපි ඊට පස්සේ silpa.lk කියන ඩොමේන් එකක් එක්කලා මම දැන් ඔයාලා මට කලින් සපෝට් කරා කීප දෙනෙක් රෙජිස්ටර් වෙලා ඒක බලලා තිබුණා. මම කොඹට රෙජිස්ටරින් දවවක් එක විදිහට ඒක ටෙස්ටිං වලට එහෙම කියලා වෙබ් අඩවියක් හදන ගමන්. ඉතින් ඒකෙන් පස්සේ අපි අලුත් LMS එකක් හදාගෙන යනවා. ඒකට මම මේවා ටික එකතු කරන්නම්. එතකොට නෝට් එහෙම මගේ අරින්න නැතුව ඔයාලට ගන්න පුළුවන්. හින්දා දැන් මේ හදන්නේ වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවිය ගැන මම අපි කතා කර ඉන්නේ. මම මේ කියන්නේ වෙබ් අඩවියක් ගැන. ඒතර මේකේ ගොඩක් සේවා එකතු කරලා මේ වෙබ් අඩවිය නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ ඔයාලට පුළුවන් ලොග් වෙලා මේක ඉතින් මෙතන හොම කෝසස් වගේක් දීලා තියෙනවා. දැන්ට තියෙන්නේ මෙහෙම ඕඩිනරි ලෙවල් එහෙම කියලා. මම මෙතන වෙබ් වලට වෙනම කෝස් එකක් ආයෙ මේකට එකතු කරන්නම්. ඔයාලට ඒකට ඒකට ඔයාලා ලොග් වුණාම කොහොමත් ඔයාලට මේ පේජ් එකට යන්න පුළුවන් විදිහට තියෙන මේ හෝම් පේජ් එකේ ලොගින් එකක් තියෙනවා. මේ ලොගින් එක දුන්නාම ඔයාලට අදාළ කන්ටෙන්ට් එකයි ඇසයින්මන්ට් සහ අනිත් සියලු දේවල් එතනින් බලා ගන්න පුළුවන් මෙහෙම. දැන්ට මෙතන ටිකක් වෙලා හිටියාම නෝ කෝසස් කියලා තියෙන්නේ. මෙතෙන්ට දීලා තියෙන Tamanට අදාළ පාඨමාලාව මේ විදිහට ලෝඩ් වෙනවා. ඊළඟට මේක ස්ටාර්ට් කරලා ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ විදිහට ඔයාගේ දැන් මෙතන මගේ නම දාගෙන මම මේ ටෙස්ටිං වලට හදාගත්ත ප්‍රොෆයිල් එකක්. ඒකේද ඔයාලට පුළුවන් වෙනමම ඔයාලගේ නමින් එකක් හදාගෙන කරන්න. ලොග් වුණාට පස්සේ අපි මේ ඒක ගැන පස්සේ කතා කරමු. ඒතකොට මම ඒකේ මේ නෝට් එක එකතු කරන්නම්. එතකොට ඔය පරණ වීඩියෝස් බැරි වෙන ඒවා එකම බලලා නැවත දැන් අපිට නෝට්ස් හරියට ලියලා ඉන්න වෙන්නෙත් නැහැනේ. ඔයාලා හරියට ලියනවත් දන්නෙත් නැහැනේ. ඒක නිසා ආයි පාරක් මගේ මේ මම වීඩියෝස් අප්ලෝඩ් කරනවා මේ ටික. මේව නැවත වතාවක් බලලා කොහොම හරි ආවරණය කරගන්න උත්සාහ කරන්න. හරි? අරකිනුත් ලොකු උදව්වක් තියෙයි. ඒකේ ප්‍රශ්න හැම දෙයක්ම තියෙනවා. ඒක නිසා. හරි. දැන් අපි මේ වෙබ් අඩවියක් හදන්න යද්දි මෙන්න මේ කියන කාරණා ගැන කතා කරනවා. මේවා ගැන බලනවා කියලා කතා කළා කලින් වතාවක. ඒ අනුව මම ඉක්මනින් මතක් කරන්නම්. අපි වෙබ් අඩවියක් හදද්දී වෙබ් අඩවිය හදන්න ඕන කරන අවශ්‍යතාවය. එහෙම නැත්නම් මේකෙන් සිද්ධ වෙන්න ඕන දේ මුලින් අඳුනගත්තට පස්සේ අපේ තියෙනවා පොඩි විශ්ලේෂණ පියවරක්. ඒ කියන්නේ අපි මොකක්ද මේක කරන්න කියලා විශ්ලේෂණයක් සිද්ධ කරනවා. ඒ විශ්ලේෂණ ක්‍රියාවලියේ අනුගමනය කරන යම් කාරණා කීපයක් පිළිබඳව අපි මේ වේගෙන් ආයි මතක් කරගමු. එතකොට අපි සාමාන්‍ය විශ්ලේෂණයක් කියලා කිව්වහම පුතේ කරන්නේ මොකද්ද? ඒ දේ අපි නැත්තම් නිර්මාණයක් කරන්න හදනවා නම් ඒ කරන නිර්මාණය කොහොම වෙන්න ඕනද කියලා අඳුනගන්න එකනේ විශ්ලේෂණයකදී කරන්නේ නේද? එතකොට අපි මේකෙදි වෙබ් අඩවියක් හදන හින්දා මේ වෙබ් අඩවිය අවශ්‍යතාවය කියන්නේ ඒකේ තියෙන උඩ කන්ටෙන්ට් එක අපි කියනවා සන්දාරය මේක හඳුනා ගැනීමක් මුලින්ම සිද්ධ කරනවා. එතකොට ඒ අනුව අපි මේ වෙබ් අඩවිය මොන වර්ගයකටද අදාළ වෙන්නේ කියන මේ දැන් විකුණුම් කරන බිලඳ ව්‍යාපාර වැඩවලට ආදි වශයෙන් එහෙම හඳුනා ගැනීමක් සිද්ධ කරනවා.
එහෙම සිද්ධ කරලා ඉවර වෙලා අපි බලන්න ඕන තවදුරටත් මේ වෙබ් අඩවිය කොයි වගේ වෙන්න ඕනද කියලා හරියටම තේරුම් ගන්න, නිර්මාණය වෙන්න ඕන කොයි විදියටද කියලා තේරුම් ගන්න මේ වෙබ් අඩවිය හදන්නේ මොකක්ද, මොකක් වෙනුවෙන්ද මේක හදන්නේ. අපි තේරුම් ගත්ත අවශ්‍යතාවය කලින් පියවරදී අඳුනගත්තනේ මොකක් උදෙසාද කියන මේ කාරණා ටික සම්දාරය හඳුනා ගැනීමේදී ඒ කටයුතු සඳහා අපි බලනවා මේක කුමක් සඳහාද, ඒ කියන්නේ මේක ඉලක්කය මොකක්ද, කාටද මේක හදන්නේ, පාසලකටද, මොන්ටිසෝරියකටද, එහෙම නැත්නම් මොකක් හරි සමිති සමාගමකටද, ස්වේච්ඡා සංවිධානයකටද, බැංකුවකටද ආදි වශයෙන් කුමක් සඳහාද කියන මූලික කාරණාව හොයා ගන්නවා. ඊට පස්සේ ඒක භාවිතා කරන්නේ කා සඳහාද? දැන් මේ වෙබ් අඩවිය කාටද? to who නේද? කාටද මේක භාවිතා වෙන්නේ? දැන් පාසලක නම් ශිෂ්‍යෝ, දෙමව්පියෝ ආදි වශයෙන්ද, එහෙම නැත්නම් සමිතියක් නම් ඒක සමාජිකයින්ටද ආදි වශයෙන් කාටද කියන එක ගැන බලාපොරොත්තු හොයා ගන්නවා. ඊට පස්සේ කුමක් සඳහාද, කා සඳහාද? එතකොට මේ කා සඳහාද කියලා හොයන එකේදී අපි ඒකෙදි බලාපොරොත්තු වෙනවා මේ ඕඩියන්ස් එක, එහෙම නැත්නම් අපේ ග්‍රාහක පිරිස වෙබ් අඩවිය කියන්නේ පාවිච්චි කරන්නයි කියලා හිතන අයගේ වයස් මට්ටම, එයාලා භාවිතා කරන භාෂාව, එයාලගේ නේටිව් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ මේ භාවිතා කරන භාෂාව. ඊට පස්සේ එයාලගේ ජන වර්ගය මොකක්ද? ඒක අපි නැත්නම් දැන් මේ සමහරට දැන් එකම රටක වුණත් අපි හිතනවා ද්‍රවිඩ මුස්ලිම්, දැන් මේගොල්ලන් අපි දැන් මේ ෆොටෝ එකක් වුණත් දානකොට ඒකේ ජන වර්ගයේ සමහර අය දැන් ඔය මුස්ලිම් ජනතාවගේ එහෙම එයාලගේ ඇඳුම් පැළඳුම් විලාස එහෙම වෙනස් වෙනවා සමහර වෙලාවට නේද? එතකොට දැන් අපි ලංකාවේ හදන වෙබ්සයිට් එකක ඇඳුම් පැළඳුම් දාද්දි ලංකාවේ ජන වර්ගයේ කියන්නේ ශ්‍රී ලාංකික කියන අයගේ කල්චර් එකක් තියෙනවානේ. යාගේ කල්චර් එකට මැච් වෙන්න අපි මේවා හදන්න ඕනේ. නැති වුණොත් එහෙම එයාලා ඒක නිකන් බලද්දි ඒක මග අරින්න පුළුවන්කමක් තියෙනවා නේද? ඊට අමතරව රුචි අරුචිකම්, දැන් අපි බලාපොරොත්තු වෙන පිරිස කැමති දේවල් අකමැති දේවලුත් තියෙනවානේ. ආගේ ඒවා ගැනත් යම්කිසි අධ්‍යයනයක් කරන්න ඕන වෙබ් අඩවියක් හදලා ප්‍රසිද්ධ කරන්න කලින්. එතකොට මේ හදන වෙබ් අඩවිය හරියටම ටාගට් වෙන්නේ කාටද? එහෙම නැත්නම් මේකේ මූලික අරමුණ කුමක්ද කියන එක පිළිබඳව හොයා බැලීමක් සිද්ධ කරනවා. අපි අර කලින් කියපු කතාව වගේම තමයි ටිකක්. නමුත් මේකෙදී අපි කියන්නේ මේ විශේෂීකරණයක් කරලා තියෙනවා. නිශ්චිතවම මේක මේ අපි බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කාරණාවක්ද? ඒ කියන්නේ මේන් ටාගට් එකක් තියෙනවනේ, මොකක් හරි ප්‍රධාන කාර්යයක් තියෙනවා. දැන් ඔය සමහර වෙබ්සයිට් තියෙනවා ඒකෙදි කරන්නේ භාණ්ඩ වෙළඳ ප්‍රචාරක කටයුතු ඉක්මන් එක වගේ එහෙම නේද? වෙළඳ ප්‍රචාරක කටයුත්තක් කරන එක බලාපොරොත්තු වෙන්නේ. සමහර වෙබ්සයිට් තියෙනවා පරිශීලක ඉතින් ලියාපදිංචි කරගන්නට අවශ්‍ය කරන දේවල් මොනවා හරි එහෙම රෙජිස්ට්‍රේෂන් කෝස් එකක් මොකක් හරි එහෙම රෙජිස්ටර් කරන වැඩක් කරන්න වෙන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් මේ පරිශීලක එක එක්කෙනාට විශේෂීකරණය වෙච්ච විදිහට අපිට මේ සන්දාරයක් කළමනාකරණය කරලා අපි සරලව ගත්තොත් එහෙම FB වගේ වෙන්න පුළුවන්. මේ විදිහේ මොකක් හරි මේ ක්‍රමයක් පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. හරි? ඒ වගේ අවශ්‍යතාවයකට හදන වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක තවදුරටත් අපි අධ්‍යයනය කරාම ප්‍රධාන අරමුණට සමගාමීව ගියාම තව මොනවද මේකේ වැඩිපුරට ලබා දෙන්න ඕන සේවා කියලාත් හිතන්න වෙනවා. දැන් සමහර වෙබ්සයිට් වලින් අපිට කෙලින්ම ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් කරන්න, ඒ කියන්නේ මුදල් ගෙවීම සහ ඒ ගනුදෙනු හුවමාරු කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. දැන් අපිට සමහර වෙබ්සයිට් වලදී අනන්‍යතාවය තහවුරු කරගන්න SMS එහෙම යවනවා දැකලා ඇති. මේ ෆෝන් එකට SMS එකක් එනවා වෙබ්සයිට් එකට ලොග් වෙද්දී ඒකේ සමහර මැසේජ් එකක් දාන්න ඕනේ. ගොඩක් වෙලාවට බැංකුවල එහෙමත් තියෙනවා. ඒ වගේ මුදල් ගනුදෙනු කරලා වළංගුතාවය තහවුරු කරගන්න. ඉතින් මේ જાතියේ වෙබ්සයිට් එකක් මේන්ටේන් කරන්න ටිකක් ලොකු වියදමකුත් යනවා පුතේ. කියන්නේ ඒවට අමතර භාවිතා කරන සේවාදායක වලට ලොකු වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද අවසාන වශයෙන් අපි වෙබ් අඩවියක් නිර්මාණය කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ මේ වෙබ් අඩවිය නිර්මාණය කරන්න සහ ඒක පවත්වාගෙන යන්න වැය වෙන පිරිවැය, එකට යන කොස්ට් එක කොයි වගේද කියලා. ඊට පස්සේ ඒක අපිට එහෙම මේ දරා ගන්න පුළුවන්ද? දැන් ආයතනයක් විදිහට ඒ ආයතනයට මේ වෙබ් අඩවියට යන කොස්ට් එක දරා ගත්තාම එයාලට ලැබෙන ලාභය ව්‍යාපාරයක් විදිහට වටිනවද කියන එක පිළිබඳව තමයි එතනදී කතා කරන්නේ. එතකොට මේ අපි පිරිවැය ගැන සාමාන්‍ය අදහසක්
ගන්න ඕන කොයි වගේ පිරිවැයක් මේකට අපිට දරන්න පුළුවන්ද කියන එක ගැන. හරි. දැන් මෙහෙම තමයි වෙබ් අඩවිය හදද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා විදිහට කතා කරන්න. දැන් පුතේ මම සාමාන්‍යයෙන් මේ වෙබ් අඩවිවල මිල ගණන් ගැන මේවා හදද්දී අපි මේවට මිලදී ගන්න ඕන සේවා ගැන දලා අදහසක් ගන්න පුළුවන් වෙන්න තව කරුණු ටිකක් කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපි දැන් එදා බැලුවා ගිහිල්ලා මට මතකයි වුණ දැන් කියද්දි මේ ඩොමේන් නේම් වසම් නාම එහෙම අපිට ගන්න පුළුවන්ද කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් කේක රටවල් වලදී ඩොමේන් මේ මීට කලින් පාඩමකදී බැලුවේ නේද? ඩොමේන් එකක් කියන වෙබ් අඩවියක් හදන්න නම් අපි ඒකට වසම් නාමයක් ලියාපදිංචි කරගන්න ඕනේ. එතකොට ඒ වසම් නාමයක් මිලදී ගන්නවා නම් දැන් මෙතන මම මිලදී ගත්ත වසම් නාමය සඳහන් කරලා බලන්නම්. සාමාන්‍යයෙන් මේ જાති දැන් මට මේ වසම් නාමය නම් ගන්න බැහැයි කියලා කියාවේ හුඟක් වෙලාවට මොකද මේක රෙජිස්ටර් කරලා තියෙන හින්දා ඒ හා සමාන වෙනත් එකක් ඒගොල්ලෝ යෝජනා කරන්න පුළුවන් මිල ගණන් එක්කලා. ඔව් දැන් මේක රෙජිස්ටර් කරලා තියෙන්නේ කියලා කියනවා. මගේ නම දාලා තියෙන්නේ. රෙජිස්ටර් කරලා තියෙන්නේ. එතකොට ඒ જાති එකක් ඕනනම් මිලදී ගන්න පුළුවන් මේ සාමාන්‍ය රුපියල් 3000ක් මගේ මුදලක් වෙන්නේ 1000කට මිලදී ගන්න පුළුවන් ඒවත් තියෙනවා. ඉතින් එහෙම ගද්දි ඩොමේන් එකක් ලොකු මුදලක් වෙන්නේ නැහැ. සාමාන්‍ය මුදලකට ගන්න පුළුවන්. ඉතින් නමුත් මේකේ මොකුත් ලැබෙන්නේ නැහැ සේවාවක් විතරයි. ඒක නිසා අපි ඉතින් මේ ඒ වියදම් කරන දේ සහ අපි ලබන ලාභය ගැන හිතන්න ඕනේ. දැන් මේක නම් මම ලාභ අපේක්ෂාවෙන් හදපු එකක් නොවන හින්දා ඒක ඉච්චර ගැටලුවක් නැතුව කොස්ට් එක ගැන හිතන්නේ නැහැ. දැන් මේ වෙලාවේ මේ ටික මැනේජ් කරගන්න තමයි හැදුවේ. ලාභයක් නැති වෙන්නේත් නැහැ. ඊට පස්සේ අපි දැන් මේකට හොස්ට් එකක් මිලදී ගන්නත් ඕනේ. සාමාන්‍ය ලංකාවේ හොස්ට් එකක් ගන්නකොට අපි කැදී බලමු හොස්ටිං වලට ලංකාවට ටිකක් ජනප්‍රිය මේ register.lk තවත් තියෙනවා ලංකා හොස්ට් එහෙම ආදී වශයෙන් තියෙනවා. දැන් මේ જાතිය හොස්ට් එකකදී සාමාන්‍ය රුපියල් 1700ට තියෙනවා එක ඩොමේන් එක විතරයි දෙන්නේ. මේ හොස්ට් එකත් එක්කලා ගත්තොත් 4900ක් 7000ක් මේ වගේ ගාණක් වෙනවා. එතකොට දැන් මේ normal hosting එතකොට සාමාන්‍ය hosting වලට යද්දි මේ වගේ hosting එකක ඔය ලොකු මේ WordPress හරි එහෙම වුණොත් එහෙම ටිකක් ගාන වැඩි වෙනවා. ඒකේ තියෙන මේ features වැඩි කරන්න ඊට පස්සේ අපිට මේ දැන් ඔය LMS එකක් වගේ හදනවා නම් learning management system හදනවා නම් VPS වගේ hosting එකකට යන්න ඕනේ. VPS hosting එකකට ගියොත් එහෙම ඒක වෙනමම CPU එකක්. ඒ කියන්නේ ගොඩක් speed perform කරන්න පුළුවන්. එතකොට එකක් 44000ක් රුපියල් 77000ක් ඔය වගේ ඉහළ ගණන් වලට තමයි VPS එකක් යන්නේ. දැන් dedicated server එකක් වෙනම ගන්නවා නම් ඊටත් වඩා හොඳට අපිට services ගෙනියන්න පුළුවන්. හැබැයි එහෙම service එකකට අවුරුද්දකට රුපියල් ලක්ෂ 3ක් විතර වගේ වියදම් කරන්න වෙනවා. ඉතින් සමහර වෙබ් අඩවි හදද්දී dedicated servers වල තමයි මේ වෙබ් අඩවි maintain කරගන්නේ. එතකොට ඒගොල්ලෝ මේ සමහර server එකක් හදලා තියාගෙන ඉන්න වෙන්න පුළුවන්. නමුත් ඒ වලදී attack අපි කියන cyber attack වෙන්න පුළුවන්, down වෙන්න පුළුවන් කන් තියෙනවා. මේවත් ඉතින් එහෙම නැහැයි කියන්න බෑ. මේ වලත් මේ ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් පුතේ මෙහෙම කියන්නේ මේ dedicated server එකක් කියන්නේ වෙන් කරපු. ඒ කියන්නේ අපේ මේ වෙබ් අඩවි තියාගෙන යන්නේ මේ ඉන්ටර්නෙට් එකේ 4GB RAM එකක් තියෙන dual core 5TB මේ bandwidth එකක් terabyte 5ක bandwidth එකක් තියෙන මේ 1000GB hard disk එකක්. ඒ කියන්නේ 1TB hard disk එකක් එක්කලා rapid 1 එකකුත් RAID තියෙන කම්පියුටර් එකක් full root access. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අපිට ඒක භාවිතා කරන්න පුළුවන් විදිහට සර්වර් එකක් දෙනවා මේ ස්ටෑන්ඩඩ් කියන එකේදී. එතකොට මාසයකට අපි දැන් එකන මෙහෙම සර්වර් එකක් දෙනවා කියන්නේ ඉතින් මාසයකට ලක්ෂ 2ක් අපිට කම්පියුටර් එකක් අරගත්තොත් ලක්ෂ 2 විතර මීට වඩා හොඳ එකක් ගත්තා. ඒක එකපාරයි. මේක අවුරුද්දකට මේ ගාන දිගටම ගෙවන්න ඕනේ. ඉතින් නමුත් එහෙම සර්වර් එකක් ගන්න එක ලාභයි. අපි සර්වර් එකක් වෙනම හදා ගන්නවට වැඩිය. මොකද අපිට ඊට වඩා වියදමක් දිගින් දිගට යන්න පුළුවන් මේක මේන්ටේන් කරන් යද්දි. ඉතින් මේ වගේ දේවල්
ගොඩක් ඕනේ වෙබ් අඩවියක් හදලා ප්‍රසිද්ධ කරනවා කියවට ලේසියෙන් කරන්න බෑ. ඉතින් කොස්ට් එක ගැන එහෙම හිතලා ඔය ටික ඔක්කොම තේරුම් අරගෙන ඕනේ මේ වෙබ් අඩවි හදන ක්‍රියාවලියට යන්න. ඊළඟට අපි පුතේ වෙබ් අඩවියක් සැලසුම් කරනවා. දැන් මොකක් හරි වෙබ් අඩවියක් දැන් මම මේ වෙබ් අඩවියේදී මේකේ මොකුත් හැබැයි මේ කන්ටෙන්ට් එකේ තාම හෙඩින් ටික පේන්න මම සලස්වලා නැහැ. දැන් මේ වෙබ් අඩවිය වුණත් බලද්දි මෙතන පේනවා මේ වල තියෙන ආකෘතියක් තියෙනවා යම්. ඒකෝට අපි සාමාන්‍ය වෙබ් අඩවියක් හදද්දී ඉස්සල්ලාම තීරණය කරනවා ඔයාලට උනත් දැන් ඒක හදන්න ගත්තොත් හිතුවේ හැකි. දැන් අපි මුලින්ම වෙබ් අඩවියකට ගිහාම යන පිටුව අපි ඒකට කියනවා හෝම් පේජ් එක කියලා. මුල් පිටුව නේද හෝම් පේජ් එක ඩිසයින් කරනවා. මේ හෝම් පේජ් එකේ ඉඳලා ඊට පස්සේ අපිට යන්න පුළුවන් පිටු මූලික ප්‍රධාන පිටු ටිකක් වෙන් කරනවා. මෙහෙම. එතකොට අපි දැන් මේ මුල් පිටුවෙන් පස්සේ යන්න පුළුවන් මේ පිටුව. එහෙම කියලා. page 1 එක page 2 එකෙන් ප්‍රධාන කාරණාවක් තියෙනවා. අපි නිකන් සාමාන්‍යයෙන් හිතුවොත් එහෙම මෙහෙම හිතමු. දැන් මම හදනවා එහෙම වුණොත් මුල් පිටුවට යන්න පුළුවන්. මුල් පිටුවෙන් පස්සේ යන්න පුළුවන් O level A level 6-9 ඔය සිලබස් තියෙන එක එක විදිහට ජිට් එක ඔය වගේ යන්න පුළුවන් සිලබස් තියෙන පිටු හදනවා. ඊළඟට මේක ඇතුලේ තව පිටු කඩන්න පුළුවන් අපිට ඒකේ තියෙන පාඩම් වලට. නැත්නම් දැන් මේක ආයි දෙකකට කඩන්න පුළුවන් ඕන නම්. මෙතන එක grade 10 අනික grade 11 G10 G11 කියලා ඔහම section දෙකකට කඩනවා. හරිද? ඊළඟට ඔයාලා මොන හරි තිබ්බ chat එක දාන්න. මම chat එක අරන් ඉන්න බැරි වුණාද? වැඩක් නැහැ chat එක අතර දාන්නේ නේ. right. මෙහෙම මේ බෙදි යනවා. හරි. එතකොට මේ වගේ අපි වෙබ් අඩවිය සැලසුම් කළාට පස්සේ කොයි වගේද මේක හදන්නේ කියලා අපි සැලසුම් කළාට පස්සේ තමයි අපි වෙබ් අඩවිය හදන්න ගන්නෙ. දැන් වෙබ් අඩවිය හදන්න භාවිතා කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. අපි ඒ ගැනත් කතා කරලා ඒ වලින් එකක් තමයි ඊට පස්සේ කතා කරන්න ගන්නෙ. හරි? අපිට වෙබ් අඩවියක් හදන්න දැන් මෙහෙම සැලසුමක් ඇඳලා තියෙනවා කියලා හිතන්න මේ තමයි පිටු ටික වෙබ් අඩවියේ පිටු. ප්‍රධාන පිටුවේ ඉඳලා ඊටු පිටු ටික හැදෙන හැටි. ඊට පස්සේ මේ වෙබ් අඩවියේ පිටු අපි වෙන වෙනම හදන්න ඕන. අපි ඒකට කියනවා වෙබ් පිටුවක් කියලා. වෙබ් පිටු එකින් එක හදලා ඒවා අතර සම්බන්ධ කරනවා. අපි කියනවා එහෙම මේ දැන් වෙබ් පිටු දෙකක් වෙබ් පිටු දැන් දෙවෙනි පළවෙනි මට්ටමේ පිටුයි දෙවෙනි මට්ටමේ පිටු වලටයි පිවිසුම් සම්බන්ධ කරනවා. එතකොට මෙන්න මේ වගේ ලින්ක් වලට කියනවා ලින්ක් එකක් එහෙම නැත්නම් අදිසන්ධාන කියලා. හයිපර්ලින්ක්. දොර පිටු කිහිපයක් හයිපර්ලින්ක් කරනවා. මෙන්න මෙහෙම පිටු ගොඩාක් හදලා මේ ටික හයිපර්ලින්ක් කළාට පස්සේ හැදෙන මේ සමස්ත කොටස අපි මේකට කියනවා මේ වෙබ් අඩවියක් කියලා. හරි. මේකට තමයි වෙබ්සයිට් එකක් එහෙම නැත්නම් වෙබ් අඩවියක් කියලා කියන්නේ. දොර වෙබ් අඩවියක් කියන්නේ මොකක්ද කිව්වොත් සරලව එකිනෙක හයිපර්ලින්ක් කරපු අදිසන්ධානගත කරපු අදිසන්ධානය කරපු වෙබ් පිටු සමූහයක එකතුවක් තමයි වෙබ් අඩවියක් කියලා කියන්නේ. මොකක් හරි අරමුණක් උදෙසා තමයි හදලා තියෙන්නේ. අපි අර දැක්කේ වගේ වෙබ් අඩවිය. දැන් ඔයාලා මේ විදිහට සාමාන්‍යයෙන් මොනවම හෝ වෙබ් අඩවි පාවිච්චි කරලා ඇති. යම් කිසියම් හෝ හේතුවකට. දැන් අපිට පුළුවන් පුතේ අර ඊතක්සලාව වගේ එකක් ගිහිල්ලා බැලුවොත් එහෙම ඊතක්සලාවේ අපි දකිනවා මේ විදිහේ වෙබ් පිටු සමූහයක් එකතු වෙලා හදලා තියෙනවා. හරි. එතකොට ඉතක්සලාවට යමු. මේ තියෙන ඉතක්සලාවේ. ඒතර මේක ප්‍රධාන පිටුව. මේක තමයි හෝම් පේජ් එක. ඒක සිංහල දෙමළ ඉංග්‍රීසි කියන මූලික අංශ තුනක් බෙදලා තියෙනවා. ඊට පස්සේ අපි සිංහල කියන එක ගත්තාම තමයි සිංහල කියන්නේ. එතකොට මේක ඇතුලේ තව තියෙනවා වෙබ් පිටු ගොඩක් මෙහෙම කඩලා 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය ඔහොම තියෙනවා නේද? එතකොට 10 ශ්‍රේණියට ගියාම ඒක ඇතුලේ ආයෙ පිටු තියෙනවා. ආයෙ තියෙනවා තොරතුරු හා sannivedana තාක්ෂණය. දැන් ටිකක් මේක ඉස්සරට වඩා මේක සර්වර් එක පර්ෆෝමන්ස් වැඩි කරලා
අරන් තියෙනවා. ඒක නිසා ඔයාලට භාවිතා කරද්දී මේක ස්පීඩ් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඉතින් මේකෙත් හැබැයි තාම එහෙම ලොකුවට මේ අන්තර්ගතය එකතු කරලා නැහැ. එක එක රේඩියෝ එකගේ වැඩ සටහන් මේ සහ මේගොල්ලෝ කරපු ඒවා තමයි මේක LMS එකක් වට මූලික මේ සම්පත් ටිකක් එකතු කිරීමක් තමයි විශේෂයෙන් කරලා තියෙන්නේ. ඒක නමුත් මේ පළාත් පේපර් ටිකක් එහෙම තියෙනවා අපිට දැන් මේක පාවිච්චි කරද්දී. right. දැන් මෙහෙම වෙබ් අඩවි පිටු පිටු යනකොට අපිට පේනවා අපි කලින් දවසක ඉගෙන ගත්ත මේ අන්තර්ජාලයේ සේවා ගැන කතා කරද්දී URL එක ඉගෙන ගත්තානේ. අන් ඉගෙන ගත්ත URL එකේ දී අපි කතා කළා මේ මෙන්න මෙහෙම දිගට එනවා මේ තියෙන අන්තර්ගතයේ අර පිටු ටික කියලා එහෙම කිව්වේ කතාවක්. මේ ඇලේරකින් පස්සේ තියෙන. ආන් ඒ වගේ පිටු දකින්න හම්බෙන්නේ අපි අර කලින් කතා කරපු විදිහට අපි දැකපු විදිහට ඒකේ තියෙන මේ මෙන්න මේ උප පිටු ප්‍රධාන වෙබ් පිටු වේ ඉඳලා මේ අනිත් ඒවාට තියෙන ඒ පාත් එක තමයි වෙන එනම අපි දැක්කේ විදිහට. හරි. දැන් ඔයාලට අද දවසේ කොටසෙන් පස්සේ ඇක්ටිවිටි එකක් කරලා දෙන්න සිද්ධ වෙනවා. මම මේක කරන්න භාවිතා කරන්න පුළුවන්. දැන් කම්පියුටර්ස් නැතිවට මොබයිල් එකනොත් මේ වැඩේ කරලා දෙන්න පුළුවන්. හරි. ඔක්කොම පහසුකම් දෙන්නම් ටිකක් අවධානයෙන් ඉඳලා ඒ වැඩේ කරලා දෙන්න. දැන් ඔන්න අපි පුතේ මේකේ මේ වෙබ් පිටු මෙහෙම කෙනෙක් සම්බන්ධ කරලා තිනවා වෙබ් පිටු මේ වෙබ් අඩවිය හදන්න නම් ඉස්සල්ලාම වෙබ් පිටු හදන්න ඕනේ. නැත්නම් වෙබ් අඩවියක් හදන්න බෑනේ. වෙබ් පිටු නිර්මාණය කරන්න ඕනේ වෙබ් පේජස් හදන්න. මේ වෙබ් පිටු නිර්මාණය කරන්න ඕනේ. මේ වෙබ් පිටුවක් නිර්මාණය කරන්න මොකද්ද භාවිතා කරන ක්‍රමේ? කොහොමද හදන්නේ? නිකන් වර්ඩ් එකකින් වගේ හදනවද? එහෙම කියලා. මේ වෙද්දි මම හිතනවා ඔයාලා දන්නවත් ඇති කොහොමද වෙබ් පිටු හදන්නේ කියලා. කියන්න බාන දන්න කෙනෙක්. කොහොමද වෙබ් පිටු හදන්නේ? වෙබ් පිටු හදද්දී අපේ මෘදුකාංග භාවිතා කරනවා. නමුත් මේකෙදී ඇත්තටම තියෙන පුතේ සරල ක්‍රම ලේඛනයක්. හරි? අපි මේකට ලැන්ග්වේජ් එකක් භාවිතා කරන්නේ. විශේෂ භාෂාවක් භාවිතා කරලා තමයි මේ වෙබ් පිටු හදන්නේ. මේ භාෂාවට කියනවා හයිපර් ටෙක්ස්ට්. අර අදිසන්ධාන සහිත වදන් මාකප් ලැන්ග්වේජ් කියලා. HTML කියන භාෂාව භාවිතා කරලා තමයි වෙබ් පිටු අපි නිර්මාණය කරන්න ඕනේ. ඒතකොට මේ භාෂාව භාවිතා කරන්න අපිට මොනවා හරි අමතර IDE එකක්, ඒ කියන්නේ මේ ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එකක් තියෙන්න ඕනේ DE එකක්. හරි? මොකක් හරි ඉන්ටර්ෆේස් එකක් එක්කලා. එතකොට මේකට අපි භාවිතා කරන්නේ සරල මෘදුකාංගයක් ටෙක්ස්ට් එඩිට් කරන්න පුළුවන් විදිහට. සාමාන්‍ය නෝමල් ටෙක්ස්ට් එඩිටර් එකක් භාවිතා කරලා අපිට පුළුවන් HTML වෙබ් පිටුවක් නිර්මාණය කරගන්න. ඊට අමතරව පුතේ තව තියෙනවා ක්‍රම. අපි ඒවා මේ පාඩමේ තව කොටසකදී කතා කරනවා. තව අපිට පුළුවන් මේ කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එහෙම නැත්නම් CMS කියන ඒවා මේ ඊටත් අමතරව පුළුවන් මේ වෙබ් ඕතරින් ටූල්ස් කියලා එහෙම නැත්නම් වෙබ් සංස්කාරක මෘදුකාංග කියලා જાතියක් තියෙනවා. මේ වගේ ඒවා පාවිච්චි කරලා වෙබ් පිටු හදන්නත් පුළුවන්. හරි?
දැන් ඒ වගෙන ටිකක් කතා කරමුකෝ. එතකොට ඔයාලාට පුළුවන් වෙබ් පිටුවක් හදන්න ඕනේ නම් භාවිතා කරන්න මේ normal text editor එකක්. ඒ කියන්නේ අපි ගාව තියෙන notepad කියලා එකක් තියෙන්නේ. මේ notepad normal notepad පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ notepad++ කියලා software එකක් තියෙනවා ඉන්ටර්නෙට් එකේ download කරගන්න. මේ software එක පාවිච්චි කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඕනම විදිහක notepad මේ අපි normal windows වල පාවිච්චි කරන notepad එකේ තමයි කම්පියුටර් වලින් හදන කට්ටිය මේ වැඩේ කරන්නේ. වෙබ් පිටුවක් හදාගන්න. හරිද? ඊට අමතරව notepad++ වගේ software එකක් පාවිච්චි කළොත් ටිකක් ලස්සනට අපිට මේවා දකින්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන notepad++. එතකොට මේකේ අපිට මේ වර්ණ වෙනසකුත් එක්කලා මේ ලියන කොටස් වෙන් කරලා දකින්න පුළුවන්. හරි ඔයාලට notepad++ ඕනේ නම් ඔයාට කරන්න තියෙන ඉන්ටර්නෙට් එකේ notepad++ කියලා සර්ච් කරලා මෙහෙම බිට් වර්ෂන් එකත් එක්ක බලලා ඩවුන්ලෝඩ් කරගන්න බොහොම චූටි software එකක්. මෙගාබයිට් 3යි තියෙන්නේ සින්දුවක තරම්. ලොකු දෙයක් නෙවෙයි සාමාන්‍ය ටෙක්ස්ට් එඩිටර් එකක්. ඊට අමතරව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් පුතේ software දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි මේ CK editor කියලා software එකක් තියෙනවා. මේවට කියනවා මේ WISING කියලා කියන්නේ මේ අපිට visually මේ authoring tools කියලා කියන ගොඩේ එකක්. ඉතින් මේකත් පාවිච්චි කරන්න පුළුවන් වෙබ් අඩවි හදන්න. හැබැයි මේක වෙබ් අඩවි හදද්දී Word වලින් හදනවා වගේ ලේසියෙන් හදන්න පහසුකම් ටිකක් තියෙනවා. ඒකින්ද ඔයාලට අර වගේ කෝඩ් කරන්න අතින් අවශ්‍ය වෙන්නේ නැහැ. තව තියෙනවා මේ CK editor වලට අමතරව Blue Giffen කියලා එකක් තියෙනවා. Blue Giffen මේ අර කළු කොන් වගේ නිල් කොන්. ඒකෙන් ලස්සනට එඩිට් කරන්න පුළුවන්. මම හිතන්නේ මේක නම් සල්ලි වලට කොහෙද ගන්න ඕනේ. CK editත් සල්ලි වලටද ගන්න ඕනේ කියලා. මේක open source කියලා තියෙන නම් නමුත් මම හරියටම දන්නේ නැහැ මේ මේක කොහොමද ගන්න තිබ්බේ කියලා මට මතක නැහැ. CK editor Blue Giffen තව තියෙනවා Composer කියලා එක. Composer. මේ ටික තමයි සාමාන්‍යයෙන් ඔය මේ වෙබ් අඩවි සංවර්ධනය කරද්දී මේ Word වගේ ටයිප් කරන්න නැතුව ලේසියෙන් සංවර්ධනය කරන්න භාවිතා කරන මෘදුකාංග සෙට් එකේ තියෙන්නේ. නමුත් අපි දැන් මේ જાතිය මෘදුකාංගයක් නෙවෙයි භාවිතා කරන්න හදන්නේ වෙබ් අඩවි හදන්න. අපි මීට වඩා බොහොම සරල මුල්ම මට්ටමේ මේ සරල වදන් සංස්කාරක මෘදුකාංගයක් භාවිතා කරලා අපේ කම්පියුටරේ තියෙන notepad වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපේ notepad++ වගේ අමතරව ඉන්ස්ටෝල් කරගන්න notepad software එකක් වෙන්න පුළුවන්. හරි. එහෙම එකකින් තමයි අපි අද කෝඩින් කරන්න පටන් ගන්න. right. එහෙනම් අපි යමු වැඩේට පිටුවක් හදන්න යමු. HTML පාවිච්චි කරලා හදන්නයි හදන්නේ. HTML විතරක් පාවිච්චි කරලා වෙබ් පිටු හදන්න බෑ. වෙබ් පිටු හරියට අපි හදනවා නම් ඒකට අපි පාවිච්චි කරන්න ඕනේ HTML වලට අමතරව වහිනවද්ද දැන් මම කිව්වේ HTML වලින් විතරක් හදන්න බෑ වෙබ් පිටු හදද්දී HTML කියන්නේ එක පරණ නෙමෙයි ප්‍රධාන භාෂාව තමයි HTML. මේක ලස්සන කරද්දී අපිට පාවිච්චි කරන්න වෙනවා CSS කියලා Cascading Style Sheet කියලා තව අමතර
මේ භාවිතා කරන කෙනෙක් HTML මත භාවිතා කරන තව භාෂාවක් තියෙනවා. මේට අමතරව JavaScript වගේ භාවිතා කරනවා මොනවා හරි scripting language එකක් වැඩිපුර ජනප්‍රිය JavaScript. මේකදී අපිට නිකන් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් එහෙම හදා ගන්න පුළුවන් අපේ මැෂින් එකේම තියෙන CPU එකෙන් ක්‍රියාත්මක වෙන්නේ. මීටත් අමතරව PHP කියලා ලැන්ග්වේජ් එකක් තියෙනවා මේ ඔය සර්වර්ස් වලට එහෙම නැත්නම් සේවාදායකයෙක් කළ දත්ත හුවමාරු කරද්දී වෙබ් පිටුවක තියෙන යම් කිසි දත්තයක්. ඉතින් මේ වගේ ලැන්ග්වේජස් කීපයකුත් ඉගෙන ගන්න වෙනවා අපිට හොඳටම වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න අවශ්‍යයි නම්. දැන් අපි කතා කරන්නේ සාමාන්‍ය සරලවම HTML ටෙක්ස්ට් එඩිටර් එකකින් කෝඩ් කරන හැටි. හොඳයි. ඉස්සෙල්ලා ඔයාලා මෙහෙම කරන්න පුත්. දැන් අපි කම්පියුටර් එක කරනවා නම් අපිට සිද්ධ වෙනවා මේ වෙනම මොකක් හරි ප්ලේස් එකක මේ ෆෝල්ඩර් එකක් හදාගන්න. ඒ කියන්නේ පිටු දාන ලොකේෂන් එකක් නිර්මාණය කරගන්න ඉස්සෙල්ලාම. හරි. අපි කලින් වතාවක පැස්කල් කළා. දැන් නෝට් පෑඩ් වල වැඩ කරා අපි නෝට් පෑඩ් එක ෆිනිෂ් කරලා යමු. නෝට් පෑඩ් එක මම ඉන්ස්ටෝල් කළා අලුත් එක. ඒක not responding කියලා වැටෙනවා. right. හරි. දැන් මම බලන්න මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා. අර නෝට් පෑඩ් එක ආවේ නැහැ. මේකේ පුතේ ඔයාලා මොබයිල් එක පාවිච්චි කරන්න නම් බලාපොරොත්තු වෙන්නේ මොබයිල් එකෙන් කෝඩ් කරද්දී තියෙන software එකක් වෙනම දාගන්න. ඒකෙන් කෝඩ් කරන්න පුළුවන්. මතක හැටියට ටෙක්ස්ට් එඩිටර් එකක් තමයි ඒක. මම ඔයාලට පෙන්වන්න මොබයිල් එක. අපිට බලන්න යනවා මේ තියෙන Andwriter කියලා ඇප් එකක් තියෙනවා. හරි? Andwriter. ඒතර මේ Andwriter කියන ඇප් එක පාවිච්චි කරලා පුළුවන් ඔයාලට මේක HTML පිටු හදන්න. හරි? මොබයිල් එක පාවිච්චි කරන අයට ඔන්න කිව්වේ. ඔයාලා Andwriter try කරලා බලන්න. Andwriter එකෙන් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. Andwriter. අපි ඒක සර්ච් කරලා බැලුවොත් එහෙම software එක මෙන්න මේ වගේ icon එකක් තියෙන්නේ. Chrome එක මෙන්න මේ වගේ icon එකක් තියෙන්නේ. මම මේ දෙවෙනියට තියෙන icon එක තියෙන වලට පේනවා නේද? Android එක මේ විදිහ icon එකක් තියෙන්නේ. software වල තියෙනවා Play Store එකේ download කරගත්ත එක Android වලට. ඩෙස්ක්ටොප් පාවිච්චි කරන අයට නම් normal notepad හරි notepad++ එක හරි පාවිච්චි කරන්න. ඊට පස්සේ එහෙම නැත්නම් ඔන්ලයින් එඩිට් කරන්න පුළුවන් ඒවත් තියෙනවා. හරි. අපි මේ යමු මේක හදන හැටි බලන්න. HTML භාෂාව ගැන කතා කරන්නයි යන්නේ. මේකෙත් මම වැඩි ලියවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. HTML
HTML භාවිතා කරද්දී අපි මේකේ තියෙනවා මේ HTML වල භාෂාවේ ටැග් කියලා જાතිය. right? ටැග්ස් වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. මේක හරි සිම්පල්. ඔයාලට මේක අල්ලගන්න පුළුවන්. ඇත්තටම එහෙම මේ ඇත්තට මේකේ දෙයක් නැහැ තමයි. හරි. මේවා හුඟක් අය කරනවා HTML වල. අපි HTML වල ටැග් එහෙම නැත්නම් ටැග්ස් භාවිතා කරනවා. මේ ටැග් එකක් කියලා කියන්නේ දැන් HTML කියන භාෂාවේ ඔක්කොම එකට තියෙන්නේ. HTML කියන එකේ අදහස තමයි hypertext markup language කියන එක. මේකේ markup කොටස අපි makeup කියලා කියන්නේ. ඒක තමයි HTML වල එකක්. අපි මේ makeup එක දාන්න පාවිච්චි කරන මේක එන්නේ නැත්තේ. අපි මේ මේකප් නැත්තම් මාකප්ස් දාන්න පාවිච්චි කරන කොටස තමයි මේ ටැග් එකක් කියලා කියන්නේ. මොකද මේකේ අන්තර්ගතයයි හැඩසව් ගැන්වීමේ දෙකම එකට තියෙන්නේ. අපි එක බලලා අද කීපයකට යමු. දැන් hypertext markup language කියන එක තමයි HTML කියන්නේ කියලා මම කියලා දුන්නා ඔයාලට කිව්වා දැන්. අපි ඒකේ හැඩසව් ගැන්වීම සහ මේ අන්තර්ගතය කොහොමද ලියන්නේ කියලා බලමු. එතකොට HTML වල අපිට normal අන්තර්ගතයේ content එක ලියන්න පුළුවන්. ඒක වෙබ් පිටුවකට විදිහට save කළාම HTML කියලා save කළාම ඒ විදිහටම සාමාන්‍යයෙන් වෙබ් පිටුවක් විදිහට බලා ගන්න හැකියාවකුත් තියෙනවා. ඊට පස්සේ අපි දැන් හදපු වෙබ් පිටුව අදාළ මොනවා හරි හැඩසව් ගැන්වීම් දාන්න ඕන නම් මේ වගේ හැඩයක් ඇතුලේ ලියනවා ඒ අදාළ හැඩසව් ගැන්වීම. අපි ඒකට කියන්නේ ටැග් එකක් කියලා. ඒ ටැග් එකක් ලියද්දි පුතේ ඒකට නමක් තියෙනවා. ටැග් නේම් එකක් තියෙනවා. ටැග් එකකට නමක් තියෙනවා. ඊට පස්සේ ඒකට නමට සමහරට මොනවා හරි වෙනසක් සිද්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම තවත් උපලක්ෂණ තියෙනවා. ඇට්‍රිබියුට් කියලා જાතියක් තියෙනවා. ඇට්‍රිබියුට් එකක් දැම්මොත් අනිවාර්යෙන් උද්දෘත ඇතුලේ ඒවට යම්කිසි අගයක් පවරන්න ඕනේ. එතකොට මේ වගේ ටැග් එක දිග වෙන්නත් පුළුවන්. සාමාන්‍ය විදිහට කොරට තියෙන්නත් මේ පුළුවන්. අපි ලියන ගමන් බලමු. එහෙනම් යමු වැඩේට. මම ස්ක්‍රීන් එක ගන්නවා. right. අපි මේකේ එකකට ගමු. එකක් අයින් කරමු. ඊළඟට වින්ඩෝ එකක් ඕනේ. මම ඔයාලට වෙබ් බ්‍රවුසර් එක මෙහෙම පැත්තකින් කුඩාවට අන්තර්ගතය බලන්න හැටියට පෙන්වන්නම්. ඒතර ඒක උඩින් තියාගත්ත හැකි අපිට කන්ටෙන්ට් එක බලන්න. වෙනම් පැත්තකට ගමු. මම ඉතුරු වෙන්න දෙපැත්තට ගමුකෝ. right. දොර මේකට මම ගන්නවා නෝට්පෑඩ් එක. හොඳයි. මට මොනවා හරි ලියන්න ඕන වුණොත් එහෙනම් මම ලියන්නේ එකත් අනිත් පැත්තෙන් තියා ගන්නවා. මෙතන මම
අපි ඉස්සල්ලාම් පුතේ මේ අපේ කම්පියුටර් එකේ මෙහෙම ඉඩක් හදාගෙනමු. ඒ කියන්නේ මේ මම ඩෙස්ක්ටොප් එකේ හදනවා ෆෝල්ඩර් එකක් වෙබ් අඩවිය දාන්න. ඔයාලත් ඉස්සල්ලා එකක් හදාගන්න. වෙබ්සයිට් එක දාන්න පුළුවන් වෙන ෆෝල්ඩර් එකක් හදනවා. එතකොට මේ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි මම වෙබ්සයිට් එක හදලා සේව් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලත් මේ එහෙම එකක් හදාගන්න. ඊට පස්සේ නෝට්පෑඩ් එක අරගත්තාම අපිට නෝට්පෑඩ් එකේ මම ඔයාලට පේනවා මද නිසා ෆොන්ට් චුට්ටක් වෙනස් වැඩි කරන්න. දැන් Notepad++ එකේදී මේක ටිකක් ලේසි මීට වඩා හේතුව මේ ඒකේ වෙනම ටැග් පෙන්නනවා. අපි සාමාන්‍යයෙන් පුතේ මොකක් හරි කන්ටෙන්ට් එකක් මෙහෙම ටයිප් කරලා normal text එකක් මේක අපි සේව් කළොත් එහෙම සේව් කොහෙද සේව් කරන්නේ අර මම හදාපු ෆෝල්ඩර් එකේ ඩෙස්ක්ටොප් එකේ සේව් කරනවා. හරි ඩෙස්ක්ටොප් එකේ වෙබ්සයිට් කියන එක සේව් කරනවා. හැබැයි මෙන්න විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේවා ලියා ගන්න පොඩ්ඩක් වෙනම ලියා ගන්න පුතේ නෝට් එකක් විදියට නෙමෙයි. HTML වල ගොනුවක් සේව් කරද්දී ඒක ෆෝල්ඩරේ ඇතුලේ නම දාද්දී මම පළවෙනි පිටුවේ ඉන්ඩෙක්ස් කියලා දානවා. තිතක් දාලා HTML අගට HTML කියලා දාලා මේ save as type එක all file කියන වර්ගයට වෙනස් කරන්න ඕනේ. index HTML all file කියන වර්ගයට වෙනස් කරනවා. ඊට පස්සේ save කළාම මේක save වෙනවා. දැන් මම folder එකේ ගිහිල්ලා බැලුවාම ඒ folder එක ඇතුලේ මෙන්න මෙහෙම Chrome එකෙන් open වෙන පිටුවක් තියෙනවා. මේ පිටුව ඇතුලේ අර මන් දාපු අන්තර්ගතේ තියෙනවා. දැන් මේකේ කිසිම වෙබ්සයිට් ගතියක් නැහැ. නමුත් මේ උඩ තියෙන link එක බලද්දී ඒකේ අගට .html තමයි මේ පිටුව කියලාත් පේනවා. හරි. එච්චරයි. ඒක ලොකුවට දෙයක් නැහැ එහෙමනම් බලද්දී නේද අපිට. දැන් මේ අන්තර්ගතය අපිට පුළුවන් මේක භාවිතා කරලා වෙනස් කරන්න. හැබැයි මොකුත් සකස් කරන්න බෑ. මම දැන් පල්ලෙහා පෙළිය ගහනවා ඔන්න. ICT teacher කියලා. මම මේක මෙහෙම දාලා සේව් කරා ඔන්න. control S ගහලා මම සේව් කළා. දැන් වෙබ් පිටුව රීලෝඩ් කරලා බලනවා මගේ වෙනස කොහොමද කියලා. නමුත් ඒක එක ලයින් එකේ මේ අකුරු සයිස් එක වෙනස් වෙන්නේවත් මොකුත් නෑ. මම අරකි කරන කිසි දෙයක් මේකට අදාළ නෑ. එක දිගට වදිනවා. මම මේකේ පේලි කැඩුවට පේලි කැඩෙන්නේ නැහැ. එතකොට මේ අන්තර්ගතයට කිසිම සාධාරණයක් කරලා නෑ. එයා ඒ තියෙන විදිහටම අරක එක දිගට අන්තර්ගතය පෙන්වන එක විතරයි කරන්නේ. මම කොච්චර පේලි කැඩුවත් වැඩක් නෑ. හරි? මෙහෙම දාමු. OLNAL කියලා දාලා සේව් කරනවා. නමුත් අන්තර්ගතේ එක දිගටම තමයි වදින්නේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි මේකට කොටස් වගේක් එකතු කරන්න ඕන මේ වෙනස්කම් දකින්න නම්. ඉතින් සාමාන්‍ය වෙබ් අඩවියක බේසික් එන්න ඕන ටැග් වගේක් තියෙනවා. අපි ලියාගමු කොටසක් මේ HTML කියලා කොටසක් ලියා ගන්න පුතේ හරි උඩට හරි වෙනමම ලියන්න කොහේ හරි කමක් නැහැ. ආයෙ දවසක් කරන්න හින්දා. හරි මේකයි පට දවසක් වලට බලන්න හින්දා වෙනම ලියා ගන්න කොතනින් හරි. අපි යමු කොහොමද දැන් මේක නෙමෙයි ඕනනේ මේක. අපි මේ බේසික් HTML ටැග් එකක ලියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මූලික ටැග් ටික. මෙන්න මේ ටික අනිවාර්යෙන් ලියන්න ඕන.
එකක් තමයි අපි HTML කියලා මුලින් පටන් ගන්නවා. කැපිටල් සිම්පල් ප්‍රශ්නයක් නෑ. ඔන්න මතක තියාගන්න. පිටුවේ මුලම තියෙන්න ඕන HTML කියලා. කැපිටල් සිම්පල් ප්‍රශ්නයක් නැහැ. මෙහෙම දානවා. ඊට පස්සේ අපි හෙඩ් එක ඒ කියන්නේ සීරිස් A කියලා කොටසක් එකතු කරනවා. හැමතිස්සේ මෙන්න මෙහෙම ඒක ඉවරයි කියලා කියන්න ඇලයිරත් දාලා ඒ ටැග් එකම ලියනවා. සීරිස් A ඉවරයි. ඊට පස්සේ බොඩි එක පටන් ගන්නවා. දැන් අපේ ඔළුවට පස්සේ ඔළුව ඉවර වෙලා නේ ඇඟ පටන් ගන්න. නේද? එන්න සීරිස් A ඉවරනට පස්සේ බොඩි එක පටන් ගන්නවා. ඊට පස්සේ බොඩි එක ඉවර වෙනවා. ඊළඟට අහසයි පොළොවයි වගේ HTML ඉවර වෙනවා. දොඩ උඩින්ම තියෙන HTML යටින්මත් තියෙන HTML ඉවර වෙලා මේක අහසයි පොළොවයි කියමු. ඊළඟට හෙඩ් එක තියෙනවා. හෙඩ් එක ඉවර වෙනවා. බොඩි එක පටන් ගන්නවා. බොඩි එක ඉවර වෙනවා. මෙන්න මේ තියෙන මූලික ආකෘතිය අපේ HTML පිටුවේ තියෙන්න ඕනේ. දැන් එහෙනම් අපි මේ දාපු එකේ ඔය කියන ආකෘතිය දාමු. මුලින්ම පටන් ගන්න ඕනේ කොහොමද? HTML කියලා. ඊට පස්සේ හෙඩ් එකක්. හෙඩ් එක ඊළඟට හෙඩ් එක වහන්න ඕනේ. හෙඩ් එක වහලා ඊළඟ බොඩි එක පටන් ගන්නවා. ඊළඟ බොඩි එක අන්තර්ගතයේ දාන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ HTML එක වහනවා. මේක තමයි මූලික සැකැස්ම. ට්‍රයි කරන්න බලන්න ඒ ටික ලියාගන්නකො ඉස්සෙල්ලා. දැන් ඔයාලට හදන්න බෑනේ මේ වෙලාවේ නේද? ඒක නිසා ලියාවත් ගන්න වෙන කරන්න දෙයක් නැහැ. අපිට හිටියනම් ටිකක් කරන්න තිබුණා මේවා. සයිස් එක නෑ මන් දන්නවා ඔයාලට පේන්නේ කියලා. අපි නෝට්පැඩ් ප්ලස් එක පාවිච්චි කරලා මේක බලමු. ඕකේ ඉන්ස්ටෝල් එකක් යන්න තියෙනවා තව. මේ තියෙන්නේ මේ නෝට්පැඩ් ප්ලස් එහෙම නැත්නම් නෝට්පැඩ් එකම තමයි. ඒකේ වෙනස් එකක් මේක අපිට පේලි වෙනනම් දැක ගන්නත් පුළුවන්. මේක ඉහළ කොටසක් තියෙනවා මෙන්න මෙතන. ඒකේ සේව් කරනේම හැම ලේසියෙන් කරගන්න පුළුවන්. හරි මම චුට්ටක් වෙලාවක් එක පෙන්නනවා ඊට පස්සේ ඒ කොටස අයින් කරනවා. දැන් අපි මූලික ආකෘතිය හදනවා කියලා කිව්වේ. මම ඔයාලට මේක දිහා බලද්දි පොඩ්ඩක් තේරෙනවා පුතේ මේ මේකෙදී මේ අර දැන් අපි කලින් භාවිතා කළාට වඩා
අකුරු ටිකක් ලොකු කරන්න බැයිද මේක කියලා මම මේ බැලුවේ. ෆොන්ට් අකුරු ලොකු කරන්න මට මතක නැහැ නෝට් පෑඩ් එකේ රිෆරන්සස්. හරි තියෙනවා. හරි ගියේ නැද්ද මන් දේවා. අපි මුලින්ම පාවිච්චි කරන්න ඕනේ HTML. දැන් මේක නිල් පාටින් ඔයාලට පේනවා HTML කියන ටැග් එක. ඒතකොට HTML කියන ටැග් එක අපි පිටුවේ අන්තිමට ඉවර වෙන්න ඕනේ. මේ රතු පාට ශේෂ්ත්‍රයෙන් පේනවා ඒක ඉවර වෙන තැන. HTML අපි ඉවර කරනවා. එහෙනම් උඩින් පටන් ගත්ත මෙතනින් ඉවරයි HTML. ඊළඟට ඉහළින් හදන්නේ head එක. ඊට පස්සේ හදන්නේ body එක. ඊට කලින් head එක ඉවර වෙන්න ඕනේ. ඊට පස්සේ body එක පටන් අරන් body එක ඇතුලේ අන්තර්ගතය දාලා body එක ඉවර කරන්න ඕනේ. මේ විදිහට. මේක තමයි අපි දැන් වෙබ් පිටුව අදාළ කරන මූලික මේ නිල් පාටින් දාලා තියෙන ටික තමයි මේ තියෙන ආකෘතිය මූලික ටික. දැන් මේ ටික දැම්මා කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ ලොකු වෙනසක් වෙලා තියෙයි කියලා අපේ වෙබ් පිටුවේ. හරි? අපි වෙබ් පිටුව බලමු රීලෝඩ් කරලා. නෑ ඒක එහෙමම තමයි. ඒ ටික දැම්ම කියලා වෙබ් පිටුවේ අන්තර්ගතයේ ලොකු වෙනසක් සිද්ධ වුණේ නෑ. ඒක එහෙම පේන්නේ නෑ නේද? අපි එක දිගටම තියමු. ඊළඟට අපි කෝඩ් එක තව ටිකක් වෙනස් කරමු. දැන් මට මේ සැකසුම් කරන්න ඕනේ. එහෙමනම් මම මෙන්න මේ බොඩි එක ඇතුළට දාලා තියෙන කොටස් වල තවත් එක එක ටැග් එකතු කරලා මේ සැකසුම් සිද්ධ කරනවා. හරි? අපි එකත් බලමුකෝ මෙතනින් තියාගෙන. ඊටම හොඳයි. දැන් මට ස්ක්‍රීන් මාරු කර කර ඉන්න ඕනේ නැහැ. ඔයාලට ඔක්කොම ටික පේනවනේ. දැන් අපිට ඕනේ මෙන්න මේ පේලි ටික කඩා ගන්න. අපි එහෙම හිතමු. අපිට මේ පේලි ටික කඩා ගන්න ඕනේ. එතකොට මම මේකට උපලක්ෂ මේ එක එක ටැග් වගේක් භාවිතා කරලා මේ ටික කඩන්න තමයි උත්සාහ කරන්නේ. හරි? අපි මොනවයින්ද මේක කඩන්නේ? අපිට පුළුවන් මූලිකවම දැන් මේක සකස් කරද්දී කඩන්න කලින් අපි කඩන්න නම් පාවිච්චි කරන්නේ br කියලා ටැග් එකක්. අපි එහෙම පිළිවෙලකට නැතුව කරාම අවුල්නේ. දැන් මම කඩලා පෙන්නන්නම්කො මේක. br දාලා මට මෙතනින් පේලිය කඩන්න ඕන නම් මේ ICT ගාව මම br කියලා ටැග් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒතර br කියලා ටැග් එකක් පාවිච්චි කරාම මට පුළුවන් මේකේ පේලියක් කඩා ගන්න. දැන් මේක දාලා සේව් කරලා මම රීලෝඩ් කරලා පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා අර උඩ තිබ්බ කොටස ICT කියන කොටස පල්ලෙහාට කැඩුණා. මම රීලෝඩ් කරාට පස්සේ ඔයාලා ඒක දැක්කා.
පල්ලෙහාට කැඩිලා ආවා නේද? පුට් එක හොම බලන්නකෝ. දැන් අපිට මේකේ මේ අද මොකක් හරි වෙනවා මගේ ෆෝන් එකේ කනෙක්ට් වෙන්නේ නැහැ හරියට. දැන් හරි ෆෝන් එකේ කරද්දිත් මෙහෙමද කියලා අහනවා. මම දැන් මෙසේජ් එක දැක්කේ. මම ෆෝන් එකේ එකත් ඔයාලට මේ ගමන් ඕනනම් පෙන්නන්නම්කෝ. ෆෝන් එකේදී අර ඇප් එක දාගන්න. ඒ ඇප් එක දාලා ඒකෙත් ওই විදිහටම තමයි ටයිප් කරන්න තියෙන්නේ. හැබැයි ෆෝන් එකේදී මේකේ රෙසලූෂන් එක එනවා මදිනේ. ඒකෙදී අපි වින්ඩෝ කැප්චර් එක දැන් මේකෙත් එහෙමම තමයි පුතේ අර මං කියපු ඇප් එක ඉස්සල්ලා දාගන්න ඕනේ. දාලා එකෙදි අර වගේ බලන්න ලේසි. දැන් ඒකෙත් මේ වගේ හෙඩ් එක බොඩි එක ටයිටල් එක මේ ටික දානවා අර විදිහටම. ඒක ටයිටල් එක අපි අරකෙදි කතා කළේ නැහැ. දාලා මෙතන තියෙන ප්ලේ බටන් එක ක්ලික් කරාම ඒක ප්‍රිවිව් එක බලා ගන්න පුළුවන්. දැන් මේකේ මම දැන් මේ ඉස්සල්ලා අරකෙම දැන් මේකම නේද? මෙහෙම දැම්මේ. ඒතකොට සාමාන්‍ය විදිහට අවුට්පුට් එක මේක අර වගේ මෙයා කරන්න ඕනේ නැහැ. අපිට අවුට්පුට් එක බලා ගන්න පුළුවන් ලේසියෙන් මේ කලින්ට වඩා කියන්නේ ඒක දැන් කලින් සේව් කර කර බලන්න ඕනනේ. මේක එහෙම කරන්න අවශ්‍ය නැහැ. හරි. ඒ වගේම තමයි කෝඩ් එකයි ලියන විදිහ විතරයි මේ වෙනස් වෙන්නේ. දැන් අපි පේලියක් කැඩුවා. අපි ඉස්සල්ලාම උඹුතේ පේලි කඩන්න කලින් මේ මේකේ මූලිකම භාවිතා කරන්න පුළුවන් කේත ගැන අපි මේවට කියනවා උසුලන කියලා. උසුලන ටැග්ස්. බේසික් භාවිතා කරන්න ටැග් එක අපි ලියාගත්තනේ නේද මූලික ඒවා. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා මේකේ පුතේ මාතෘකාව වෙනස් කරන්න. පිටුවේ මාතෘකාව. ඒ කියන්නේ අපි දැන් මේ අර බ්‍රවුසර් එක බැලුවොත් එහෙම පුතේ මෙන්න මේ බ්‍රවුසර් එකේ උඩම මෙතන නම තියෙන්නේ මේ index.html කියලා. හරි. ඒ කියන්නේ මේ මෙතන උඩම නම තියෙන්නේ index.html කියලා. මෙන්න මේක තමයි අපි පිටුවේ මාතෘකාව කියලා සලකන්නේ. ඒක අපිට වෙනස් කර හැකියි. මේ පිටුවේ මාතෘකාවට මට දාන්න පුළුවන් මගේ නම හම චතුරස්ස කියලා දාන්න ඕන. මට මෙතන මේ index.html කියලා නැතුව. ඒතර මේක දාන්න නම් මට යන්න සිද්ධ වෙනවා ආයෙත් පාරක් කර අපේ ටැග් ලියපු එකට ගිහිල්ලා මේකේ මෙන්න මේ හෙඩ් එක ඇතුලේ හෙඩ් එක වහන්න කලින් හෙඩ් එක ඇතුලේ තව එකක් දාන්න වෙනවා ටයිටල් කියලා මාතෘකාව. මේ පිටුවේ මාතෘකාව චතුරස්‍ර කියලා දැම්ම ටයිටල් එක ඉවරයි.
හයි එක පිටු ඉවර කර එක පේලි ඉවර කරන්නත් පුළුවන් ඒ දම් පාට උනේ ඒක ආරම්භ වෙච්ච තැනයි අවසාන වෙච්ච තැනයි ඉවර හින්දා මේ notepad++ එකේදී තමයි එහෙම වෙන්නේ. දැන් මේක මම සේව් කරනවා. සේව් කරලා මම යනවා Chrome එකට ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම් රීලෝඩ් කරලා. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන නම වෙනස් වුණා චතුර සර් කියලා මේ. එතෙන්ට ගියාම දැන් පෙන්නන්නේ චතුර සර් කියලා නම. හරි. එකෙදි වෙන මේ අන්තර්ගතයට නම් මුකුත් වෙනසක් වුණේ නැහැ. ඇතුලේ තියෙන කොටස් ටික ඒ වගේම තමයි තියෙන්නේ නේද? එහෙමනම් අපි පිටුවේ මාතෘකාව වෙනස් කරන්න මොකද්ද කළේ? අපි කළේ අපි එතනදි භාවිතා කළේ මේ ටයිටල් කියන ටැග් එක. හරි නේද? right. ඉන්නකෝ පොඩි තව වෙනසක් වුණා මගේ අතින්. right. හරි. අපි ඊළඟට දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටසදී අපි කතා කරනවා මේකේ කොහොමද මේ මූලික වදන් සැකසුම් කරන්න කියලා. මූලික වදන් සැකසුම්. දොර ඒ යටතේ අපි එකටම කතා කරනවා මාතෘකා දාන හැටි. අන්තර්ගතයට මාතෘකා දාන හැටි කතා කරන්න යන්නේ. අපි බලමු ගිහිල්ලා මෙන්න මේකේ මට උඩින්ම ඕන මාතෘකාවක් හෙඩ්ලයින් එකක් දාගන්න. my profile කියලා දාන්න ඕනේ. මම මේ බොඩි එකෙන් පස්සේ මේ චතුර කියලා තියෙන තැනට දාන්න ඕනේ my profile. my profile කියලා දාන්න ඕනේ. හැබැයි ඒක ටිකක් ලොකුවට ලස්සනට පේන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම මෙහෙම දාලා සේව් කළා කියලා මගේ වෙබ් පිටුවේ එහෙම වෙනසක් දකින්න නෑ මට. නිකම්ම my profile කියලා තියෙනවා එච්චරයි. නේද? එතන වෙනසක් දකින්න නෑ. අර චූටියටයි තියෙන්නේ සාමාන්‍ය විදිහටම. හැබැයි මට ඕන නම් මේක වෙනසක් කරන්න මෙන්න මේකට දැම්ම හැකි ටැග් එකක් h1 කියලා. my profile කියන එක මැදි වෙන්න දානවා. h1 කියලා ටැග් එකක්. දාලා මේක සේව් කරලා දැන් බලමු රීලෝඩ් කරලා දැන් ඔයාලට පේනවා මෙන්න මේක ලොකු වෙලා. හැබැයි මේක හේතුව මම මේ ක්ලෝස් ටැග් එක වැරදියට පාවිච්චි කළේ. මෙතන ඇලයිරක් තියෙන්න ඕනේ ඔහොම. ඒතකොට තමයි එතනින් ඉවර වෙන්නේ. නැත්තම් ඒ පල්ලෙහා ඒවටත් යනවා. දැන් අර පල්ලෙහා ලොකු වෙච්ච ඒවා ටික නැතුව ගිහිල්ලා මාතෘකාව විතරක් ලස්සනට my profile කියලා ලොකුවට වැටලා තියෙනවා. මේ જાතියේ මාතෘකා ටැග් තියෙනවා h1 වල ඉඳලා h6 වෙනකම්. h1 ඒවා තමයි පුතේ අපිට ලොකුවටම දකින්න පුළුවන් මාතෘකා. ඒ කියන්නේ ප්‍රධාන මාතෘකා තමයි h1 කියන්නේ. ඒතර මේකේ මම දෙවෙනි පේලියක් දානවා about me කියලා. about me කියන පේලිය අපි දාලා බලමු. about me. එතකොට ඒ දෙවෙනි පේලිය අපි අරකෙදී
දකින්න ওই විදිහට ඒක හැබැයි මේ අර උඩේ කේමයි තියෙන්නේ. දැන් මම දෙවෙනි පේලිය heading 2 එකක් කරනවා. H2 බවට පත් කරනවා. එතකොට ඒක අරට වඩා කුඩා ඊට පහලින් පේන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. නේද? ඊළඟට මම H6 එකක් දාලා පෙන්නන්න නිකම්ම මම මේ පහළ තියෙන OL කියන එකට H6 එකක් දාලා ඔයාලට පෙන්නන්න. ඔයාලා try කරලා බලන්න. H6 දැන් මේක සේව් කළාට පස්සේ ඒක අර උඩ සාමාන්‍ය දින ටෙක්ස්ට් එකකටත් වඩා කුඩාවට තමයි 6 කියන ටෙක්ස්ට් එක වදින්නේ. ඒ කියන්නේ ගොඩක් උඩයි. එහෙනම් මාතෘකාව දාන්න පුළුවන් H1 to H6 එක මතක තියාගන්න. ඊළඟට අපි දෙවෙනි කොටසට යමු. මාතෘකාව දැම්මට පස්සේ අපි පාවිච්චි කරනවා මේ අපි සාමාන්‍ය ටෙක්ස්ට් වල තියෙන මූලික සැකසුම්. අපි කියන්නේ සාමාන්‍යයෙන් කරන්න තියෙන සාමාන්‍ය සැකසුම්. ඒ කියන්නේ බෝල්ඩ් කරනවා, ඉටැලික් කරනවා වගේ ඒවා. ඉටැලික් අන්ඩර්ලයින් මේ වගේවත් කරන්න පුළුවන්. ඒ වගේ ලොකු ලිස්ට් එකක් තියෙනවා වර්ඩ් වල තියෙන ටිකම කරන්න පුළුවන් මේකේ අපිට. මේවා කරන්න නම් අපි ඒ ටැග් ඒ විදිහටම පාවිච්චි කරනවා. ඒ නම තියෙන එකම මමද මෙතන මේ ICT teacher කියන එකෙන් පස්සේ මේ OL එකයි අතර මෙහෙම දාන්නම්. මේ ටික අයින් කරමු නේද ඕන්නේ. ඒතකොට අපහැදිලිනේ. දැන් බොඩි එක ඇතුලේ ඉන්නේ. මම ටෙක්ස්ට් එකක් ලියනවා. සාම්පල් ටෙක්ස්ට් එකක් කියලා මම දැන් මේකේ සොකර වැටුන්නේ නැහැ. This is the sample text. දැන් මේකේ මොකුත් නැහැ normal සරල ටෙක්ස්ට් එකක් විදිහට තමයි වැටලා තියෙන්නේ නේ තනි පේලිය ටෙක්ස්ට් එක. මට මේක මාතෘකා කරන්න පුළුවන් එක එක සයිස් එකේ. ඒක දැක්කනේ අපි ඉස්සලා කළා. දැන් H3 කියලා දැම්මොත් ඒ මාතෘකා සයිස් එකක් තමයි. නිසා දැන් ඒ විදිහටම මට පුළුවන් මේකට තව ටැග් එකතු කරන්න. අපි බලමු දාලා මම B කියලා ටැග් එකක් දැම්මු. මේක විශාල වෙන්නේ නැහැ නමුත් තද අකුරු වලින් තියෙනවා. දැන් මේක මම B එක නොදා තිබ්බොත් එහෙම සාමාන්‍ය අකුරු තද බවින් අඩුයි. මම හිතන B එක දැම්මහම මේක ටිකක් තද වෙලා ඉස්මතු වෙලා එනවා. අපි කියනවා මේ අර බෝල්ඩ් වෙනවා කියලා. මේකට U අකුර දැම්මොත් එහෙම අපි තව ටිකක් මේක ලොකු කරගමු අවුට්පුට් එක හොඳට පේන්න. අවුට්පුට් එක කොහොමද තියෙන්නේ දැන්? අපි මෙතෙන්ට මේ sample text කීපයක් අරගෙන බලමු.
මම මේ හැම එකම පේලිය කඩනවා මෙතනින් මේ BR කියලා දාන්න පේලිය කඩන්න නැත්නම් අපිට එක පේලියට මේ ටික ඔක්කොම දකින්න වෙන්නේ නැහැ. right මේ විතර sample text පේලි ටිකක් තියෙනවා දැන් මම මෙතන tag දාගෙන යද්දි ඔයාලට ඒක වෙනස් වෙන දේවල් ටික දකින්න පුළුවන්. මම මේ බොඩි එකේ මෙතෙන්ට මං ඉස්සලා B කියලා tag එකක් දැම්මා. එතකොට මොකද වෙන්නේ මෙන්න මේ උඩ එක B bold වෙනවා. සියල්ලම bold වෙනවා. අපිට මොකද මේ පළවෙනි එක මම එතනින් වහලා නැහැනේ B වහන්න ඕනේ. ඒක එතනින් නවතින්න නම්. එහෙම නැත්තම් සියල්ලම bold වෙනවා. දැන් ඔන්න අර ටික පල්ලෙහා ටික bold වෙන්නේ නැහැ. උඩ එක විතරක් එතනින් bold වෙන එක ඉවර වුණා. ඊළඟට U කියලා tag එකක් දැම්මොත් U කියන එක ඔයාලට හිතා ගන්න පුළුවන් එහෙනම් දැන් ඒකට ඔයාලට පේනවා මෙතනින් පස්සේ ටික ඔක්කොම අන්ඩර්ලයින් වුණා මේ U දාපු තැන ඉඳලා පල්ලෙහා පේලිත් එක්කම මම මෙතනින් ඒක නවත්තන්න ඕන නම් U ඉවරයි කියලා දාන්න ඕනේ. එතකොට දෙවෙනි පේලියේ U ඉවරයි. දැන් දෙවෙනි පේලියට විතරයි අන්ඩර්ලයින් එක තියෙන අනිත් ටිකට නෑ. ඊට පස්සේ ඊළඟට ඊට පස්සේ මම මේකේ මෙතෙන්ට දානවා I අකුර ඉටැලික් I දාලා සේව් කරා මෙතනින් පස්සේ ටික ඔක්කොම ඉටැලික් වෙන්න ඕනේ එහෙනම් අකුරු ඇල අකුරු බවට පත් වුණා පේනවා ඇති. දොර ඒක තමට තුන්වෙනි පේලියට විතරයි ඕන හින්දා මම තුන්වෙනි පේලිය ඉවර වෙන තැනින් I එක වහනවා. මේක ඇරලා මෙහෙම කරාම වැහෙනවා. වහලා රීලෝඩ් කරලා බලද්දි ඔයාලට පේනවා දෙවෙනි පේලිය තුන්වෙනි පේලිය විතරක් ඉටැලික් වෙලා අනිත් එක I පාරක් සාමාන්‍ය විදිහටම තියෙනවා. ඊළඟට හතරවෙනි පේලියට මම දානවා S කියලා එකක්. ඒක ඉතින් ඉවර කරමු මොකද කොහොමද එතනින් පස්සේ ඒව නැහනේ. S දාලා රීලෝඩ් කරාම ඔයාලට පේනවා විශේෂ දෙයක්. ඒකේ අන්ඩර්ලයින් එකක් වැරදිලා වැටිලා නෙමේ. ඔකට කියනවා ස්ට්‍රයික් through කියලා. අර උඩින් ඉඩක් ඇඳලා කපලා දාලා තියෙන්නේ. ස්ට්‍රයික් through උඩින් ඉඩකින් කපලා දාලා තියෙන්නේ. හරි. එතකොට මේකේ විශේෂ ටැග් විදිහට පුතේ මම මේ BR ටිකක් පාවිච්චි කරලා තිනවා. BR වලින් කරේ පේලි කඩපු එක. හරි. මේ જાතියේ තව ටැග් තියෙනවා. අපි ලියා ගමු ඒ ටික මේ පාවිච්චි කරපු ටැග් ටික BIUS තව තියෙනවා පුතේ EM කියලා ටැග් එකක් තව තියෙනවා දෙකක් මිට අමතරව සබ් කියලා එකක් තියෙනවා සබ් කියලා එකක් තියෙනවා සබ් ඔය ටික මතක තිබ්බොත් ඇති මූලික සැකසුම් වල හැටියට තව ලිස්ට් එකක් තියෙනවා පොතේ මාකිව් කියලා ඒක ඕනේ නැහැ මෙතෙන්ට කැමති අය try කරලා බලන්න පුළුවන් මාකිව් එක අපි මේ අනිත් ටැබ් එකත් බලලා ඉමු මම ඔයාලට මේ එකකට අන්තිම එකට S නැතුව EM දාලා පෙන්නන්නම් නමුත් ලොකු වෙනසක් දකින්න නැති වෙයි එකක් සමග හා සමානයි EM දුන්නාම ඒක ඉටලික් වුණා ඒකත් ඉටලික් වුණා හරියට නිකන් I දැම්මා වගේම තමයි EM එක දැන් මේක U දැම්මා නම් අන්ඩර්ලයින් වෙන්නේ හැබැයි EM දැම්මහම I එක හා සමානයි ඒකට කියන්නේ emphasis කියලා ඒ කියන්නේ ඉස්මතු කරලා හුවා දක්වනවා ඉස්මතු කරලා පෙන්නනවා වගේ ඒතොර ඉස්මතු කරලා පෙන්නන්න මේක පාවිච්චි කරලා තියෙන්නේ EM එක ඉටලික් වලට සමාන එකක්මයි හරි අපි මෙතන පේලිය කඩමු ඊට පස්සේ මට ඕනේ මේ
H2O කියලා ලියන්න. H2O ජලය කියලා අපි ලියන්නේ. ඒ වගේ එකක්. මෙන්න මෙහෙම H2O කියලා ලියන්න ඕනේ. හැබැයි දැන් මේක මට ඉස්මතු වෙන්න ඕනේ නෑ. මම මෙතනින් EM අයින් කරනවා. H2O ඔයාලට පේනවනේ. මේක මේ විදිහට බෑ. මේ 2 පහලට තියෙන්න ඕනේ. අන්න ඒ වගේ වෙලාවට අපිට මේ 2 එකට භාවිතා කරන්න පුළුවන් සබ් එක. සබ් කියන්නේ සබ් ස්ක්‍රිප්ට් කියන එක. සබ් 2 එක මැදි වෙන්න මම සබ් කියන එක දානවා. H sub 2 sub O. දැන් ඔන්න ඔයාලට පේනවා මේක පහලට ගියා. දැන් අපි සාමාන්‍ය වර්ඩ් වලදී නම් අර කෙලින්ම ගිහිල්ලා මේ සබ්ස්ක්‍රිප්ට් සුපර්ස්ක්‍රිප්ට් තෝරගන්න ඕනේ F අකුරක් තියෙන්නේ නේද? හැබැයි මේක හිම ලේසියෙන් සබ්ස්ක්‍රිප්ට් වලට යන්න බෑ. එහෙනම් ඔයාලට හිතාගත්ත එක සබ් එකනොත් මොකද්ද වෙන්නේ කියලා මේ මම ලියපු යට තියෙන ටැග් එක ඔයාලා ලියා ගන්න. දැන් අපිට ඕන නම් 12යි th වගේ එකක් ලියන්න. මේක තනි පේරේ. එකට වදින්නේ මම br එකක් දාලා කැඩුවේ නැති නිසා. දොළහයි th වල th උට්ට දාන්න ඕන නම් ඔයා මේකට සුපර් ස්ක්‍රිප්ට් එකක් සුප් එකක් දාන්න. දැන් th එක උට්ට ගිහිල්ලා තියෙනවා පේනවනේ. හරි. එතකොට මේ විදිහට අපිට පුළුවන් විවිධ ඔසුලන එහෙම නැත්නම් ටැග් භාවිතා කරලා අපේ අන්තර්ගතය සකස් කර ගන්න. හරි. මේ ටික වැදගත්. ඔයාලා මේ මම දීපු නම් ටික මේ විදිහේ ටැග් විදිහට පාවිච්චි කරලා බලන්න මේ වෙන දේවල් ටික මොනවද කියලා මොබයිල් එකෙත් මේ වැඩේම කර හැකියි. ඊළඟට තව එකක් අපි අද කතා කරනවා. මෙතනින් පස්සේ අක්ෂර සැකසුම් එකක් තව කතා කරනවා. අක්ෂර වලට අපි භාවිතා කරන වචනයක් තමයි ෆොන්ට් ෆෝමැට් කරන්න හදන්නේ. ෆොන්ට් ෆෝමැට් කරන ටැග් එකේදී අපිට දකින්න පුළුවන් තව ඇට්‍රිබියුට්ස් වගේකුත් තියෙනවා මේ ටැග් එක ෆොන්ට් කියලා ටැග් එකක්. අපි මේ ටැග් එක දැම්මම මෙතනින් පස්සේ තියෙන ඔක්කොටම මේ ටැග් එකේ බලපෑම තියෙනවා. මේ ටැග් එක නිකම්ම දැම්ම කියලා මොකුත් වෙන්නේ නැහැ. මම ඔයාලට මේකේ මුලින්ම මේ ෆොන්ට් ටැග් එක දාලා පෙන්නන්නම්. මෙන්න මේ පහළ සියල්ලටම අදාළ වෙන්න මම මෙතෙන්ට දානවා ෆොන්ට් කියලා ටැග් එකක්. හැබැයි මේ ටැග් එක දැම්ම කියලා මම මේක සේව් කරනවා. කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. අර කන්ටෙන්ට් එක ඒ විදිහටම තිබ්බා. වෙනස්ුන්නේ නැහැ. මම රීලෝඩ් කරාට. මම මේ ෆොන්ට් කියන එකට ස්පේස් එකක් තියලා සයිස් කියලා උපලක්ෂණයක් දාලා ඒකට අගයක් දෙනවා. ෆොන්ට් ස්පේස් සයිස් සමානයි 4යි. දැන් ඔයාලට චූටි වෙනසක් දකින්න පුළුවන්. කලින්ට වඩා මේක විශාල වුණා. මම මේක 6යි කියලා දානවා. බලන්න. කලින්ට වඩා විශාල වුණා. නේද? දැන් අපිට මේ ෆොන්ට් එකෙන් පුළුවන් අක්ෂර ප්‍රමාණය වෙනස් කරන්න. තව ලක්ෂණ වෙනස් කර හැකි මේකේ. ඔය දැන් සයිස් එක ඔය හැදුවේ. ඊළඟට අපිට තව වෙනස් කර හැකි මේකේ කලර් එක. කලර් සමානයි red. එතකොට ඒක උදුරු දතුරේ දාන්න ඕනේ හැමතිස්සෙම. අගේ දාද්දී දැන් වර්ණය වෙනස් වුණා නේද? රතු පාට වුණා. ඒකට අපිට වෙන පාටක් කියන්නත් පුළුවන්. කලර් සමානයි green. එතකොට ඒක කොළ පාටට වෙනස් වෙනවා. දැන් මේ ෆොන්ට් එක දාලා නිකම්ම තිබ්බට හරි ගියේ නැහැ. හැමතිස්සෙම ස්පේස්. දැන් මෙතනත් ස්පේස් එකක් තියෙන. ලක්ෂණ තුනක් වෙනස් කර හැකියි.
තව එකක් තියෙනවා ලක්ෂණයක්. ඒකට කියනවා අපි ෆේස් එක කියලා. ඒක නම් මට හරියට මතක නැහැ. ඔව්. ෆෝට් කියලා මං ෆොන්ට් ෆේස් එකක් වෙනස් කළා. එතකොට ෆේස් එකෙන් වෙන්නේ අකුරු වල රටාව වෙනස් වෙච්ච එක. දැක්ක නේද? මම ෆොන්ට් කියන ටැග් එක නිකම් පාවිච්චි කළේ නෑ. මෙන්න මෙතෙන්ට දැම්මා. මොනවද දැම්මේ? එකක් එකතු කළා. ඒ තමා මේ සයිස් සමානයි 6යි කියලා දැම්මා. තව එකක් දැම්මා ඊට පස්සේ කලර් සමානයි ග්‍රීන් කියලා දැම්මා. ආයෙත් දැම්මා ෆේස් සමානයි ෆෝට් කියලා දැම්මා. මේ ෆේස් කියන එකෙන් වෙනස් වුණේ අකුරු හැඩය. අක්ෂර හැඩය. මේක නම් වර්ණය. මේක ප්‍රමාණය. තරම. දැන් ඔයාලට ඒක වෙනස් කරපු හැටි තේරෙන්නේ නැති පුතේ කොතනින් හරි මම ෆොන්ට් එක වැහුවොත් එතනින් මේක ඉවර වෙනවා. මම දැන් ඔය මේ දෙවෙනි පේජේ මෙතනට කලින් ෆොන්ට් එක වහනවා. මෙහෙමනේ ෆොන්ට් එක වහන්නේ. ඒ වහන තැන ප්‍රශ්නයක් නැහැ. මට හිතුණා මෙතනින් වහන්න ඕන කියලා මම එතනින් වහනවා. ඒතර එතනින් පස්සේ ඔය බලපෑම ඉවරයි. හරි. ඒතර පළවෙනි ටෙක්ස්ට් එක විතරයි මෙහෙම වර්ණ ගෙන්විලා තියෙන්නේ. එතනින් පස්සේ ටික වර්ණ ගෙන්විලා නැහැ. අකුරු වෙනස් වෙලත් නැහැ. මූලික ආකෘතියට ආවා. හේතුව මම මෙතනින් ෆොන්ට් එක වහපු හින්දා. එතනින් පස්සේ මට වෙන විදිහක් ඕන නම් ආයි වෙන ෆොන්ට් එකක් ඕන නම් දාන්න පුළුවන්. ෆොන්ට්. හැබැයි ෆොන්ට් එකක් නිකන් දැම්ම කියලා වෙන දෙයක් නැහැ නේද? මම ෆොන්ට් එකක් නිකන් දැම්ම කියලා ඒකේ මොකුත් වෙන්නේ නැහැ. ඒ ෆොන්ට් එකේ මම ආයි උපලක්ෂණ වෙනස් කරන්න ඕනේ. සයිස් සමානයි උද්දුත ඇතුලේ දාන්නේ හැමතිස්සෙම අගේ දාද්දී මට 7ක් වෙනකම් උපරිම ගිය හැකි. දොර අකුරු ලොකු වුණා. 7 තමයි විශාලම. මට මතක හැටියට ඊට වඩා විශාල කරා කියලා ලොකු වෙන්නේ. ඒකෙත් කලර්ස් වෙනස් කරන්න හැම පුළුවන්. මේක වෙනස් කරනවා එච්චර ලොකු නැතුව 5ට විතර දානවා අයි පාරා. ඒකෙත් මට ආයි කලර් වෙනස් කර හැකි. හෙටික ලියා ගන්න. කලර් සමානයි ගෝල්ඩ් පාට දානවා මම. ගෝල්ඩ් කලර් එක. මේවා අනිවාර්යෙන් දාන්න ඕනේ. කැලිබරි ෆොන්ට් එක මට එහෙම නෙමෙයි අකුරු මතක නැහැ. ඒරියල් ෆොන්ට් එකට ඒක ගෙනාවම. ඒ වල ෆොන්ට් එකේ නම බලා ගන්න ඕන. ඔයාලට වෙන ෆොන්ට් එකක් දාන්න ඕන නම් දැන් ඔය වර්ඩ් වලින් වගේ ගිහිල්ලා ෆොන්ට් එක බලා ගත්තොත් එහෙම ඒ ෆොන්ට් මෙතන නම දාලා ඉවරලා ඔයාලට ඕන ඕන විදිහේ හැඩ අකුරු හැඩවලට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. හරි මම රෙකෝඩින් එක අද දෙන්නම්. අද කොටස කොහොමත් තව චුට්ටකින් මම ඉවර කරනවා. මොකද මීට වඩා කරලා
බෑ ඔයාලා මට මේකේ try practice කරලා ඉවරලා ඉස්සරහා sample page එකක් හදන්න ඕනේ. දැන් පුතේ මේකේ මේ මෙහෙම වෙනස් කරන්න පුළුවන් ලක්ෂණ තියෙන්නේ ෆොන්ට් එකේ විතරක් නෙමෙයි බොඩි එකෙත් තියෙනවා. මම බොඩි එකේ ස්පේස් එකක් තියලා bg color කියලා දීලා ගයක් දුන්නොත් එහෙම blue එතකොට ඒක බෑග්ග්‍රවුන්ඩ් එකත් වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම. හරි bg color වගේ. දැන් මේවා ටිකක් try කරලා බලන්න ඕන. ඔයාලා අද ඊට පස්සේ මෙතනින් පස්සේ හරි try කරලා බලන්න එකපාරක් කොහොමද මේවා කරේ කියලා. එහෙනම් අපි දැන් කතා කළා මේ ෆොන්ට් එක සහ බේසික් ටැග් ටික හදන හැටි. ඉතින් මේකෙන් ඔයාලා ඇක්ටිවිටි එකක් කරලා මට එවන්න ඕන. ඔයාලගේ ප්‍රොෆයිල් එක මම සාම්පල් එකක් ඔයාලට එවන්නම්. මේ විදිහට කරන්න ඕන කියලා. හරි. ගොඩක් ඒවා කතා කළා. සමහර ඒවල ඔයාලට ස්ක්‍රීන්ෂොට් දා ගන්න පුළුවන් වෙන්නත් ඇති. මම මීට වඩා කතා කරන්නේ නෑ අද කොටස. හරි අපේ සාමාන්‍ය ටැග් වල මුලින් බේසික් කතා කරද්දි ටෙක්ස්ට් එඩිටින් ටැග් ටික ෆොන්ට් එකෙන් ඉවර වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා පැරග්‍රාෆ් එහෙම නැත්නම් ඡේද සකස් කරන ඒවා. ඊළඟට ලයිස්තු කතා කරනවා. ඊට පස්සේ ටේබල් වගේ දේති තව තියෙනවා කීපයක් ඉගෙන ගන්න. ඉස්සලා මේකට හුරු වෙන්න ඕන අපි කොහොමද මේක වැඩ කරන්න කියලා. හරි මට WhatsApp වලින් ඔයාලගේ HTML ෆයිල් එක ඊට පස්සේ එවන්න උත්සාහ කරන්න. නැත්නම් ඔයාලා හදපු එක ස්ක්‍රීන්ෂොට් එකක් හරි එවන්න ඕනේ. මුලින්ම ඔයාලා try කරන්න නිකන් ඔයාලගේ details දාලා එකක් හදන්න. හරි ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්නකෝ. මේක අනිවාර්යෙන් ප්‍රශ්නයක් කියන එක. අපිට හම්බ වෙනවා ගොඩක් අවුරුදු වල papers වල තියෙනවා ගැටලු තියෙනවා නම් අහන්න. ගැටලු නෑ කාටවත්. මම හම්බු ලෙස්ස නිකන් එක පේපර් එකක් ගත්තා මේ ඔයාලට පෙන්වන්න නිසා. ලොකුයි නේද? ගොඩක් ලොකුවට පේනෝනේ. right. මේ පේපර් එක නිකන් ටිකක් බලමු. බලලා අපි නවත්තනවා. මම මේ ඔයාලට පාස් පේපර් වල මේ ජාති ප්‍රශ්න එන හැටි පෙන්වන්න යන්නේ. දැන් අවසාන හරි පාඩමක් හින්දා 11 වසරේ අන්තිම හරිය තියෙන්නේ. මේ ප්‍රෝග්‍රෑමින් පාඩම එහෙම Excel database මේ තියෙන ප්‍රෝග්‍රෑමින් පාඩම ඒවා ඉවර වෙද්දි වගේ තමයි හුඟක් වෙලාවට මේ ප්‍රශ්න පටන් ගන්න. හරි. ඒකෙදී වෙබ් අඩවි ගැන මෙතන ටිකක් අහලා තිනවා. ඊට පස්සේ මෙන්න මෙතන අහනවා මේ මද වේගය මේ තියෙන්නේ. මෙන්න මේකේ මොකක්ද වෙන්නේ? කියන්නේ මේ අදිසන්දානයේ වෙත යද්දි මොකක්ද කරලා තියෙන්නේ? නම්බර් ලිස්ට් එකක් දාන්න මේ දාලා තියෙන ටැග් මොනවද? දැන්ට අපි මේවා දන්නේ නැහැ තාම. එතකොට මේ ටැග් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මතක තියාගන්න. මේක දැන් බහුවන ප්‍රශ්න දෙකක් හම්බුණා. ඊට පස්සේ රචනාවලට ගියාම මෙන්න මෙහෙම වෙබ් පිටුවක් දීලා තියෙනවා ප්‍රතිදානයයි අර මං කළා වගේ
වෙබ් පිටුවක් එක්කලා HTML ගොනුව වෙන පැත්තකින් දාලා ඔයාලට කියනවා මේ හිස් තැන් වලට අදාළ උසුලන වර්ග ටික හොයලා ලියන්න කියලා මේ වෙබ් පිටුව නිර්මාණය කරනවා. ඒ වගේ තියෙන්නේ අමාරු නැහැ. උසුලන ටිකක් දෙනවා පුතේ පහලින්. මේ ලිස්ට් එක දෙනවා. ඒ ලිස්ට් එක බලලා ඒ ලිස්ට් එක අතෙන්ට දාන්න තමයි තියෙන්නේ. ඒක නිසා මේ අමාරු නැහැ. අපි try කරමු ටික ටික කරගමු. හරි දවස් 3කින් විතර අපිට 3ක් කෙසේ වෙතත් 4ක් යක් දෙන්නම් කොහොම හරි මේක කවර් කරගන්න පුළුවන් අපිට තියෙන ප්‍රමාණය. එහෙනම් හැමෝටම සම්බන්ධ වුණාට සතුටුයි අපිට ඊට වඩා ගොඩක් කතා කරන්න ඕනේ නැහැ. ඇති. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. ගැටලු නැහැ නේද? ඇහුවෙත් නැහැ. අර පස්සේ සම්බන්ධ නැහැ නම් ටික දාන්න. සුබ සන්දේවක් එනං හැමෝටම අපි අද දවසේ ලෙසන් එක මෙතනින් ඉවර කරමු.